आइबोन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुखया सित टीवी प्रधान प्रवृत्ति प्रकाशयයි ආරම්භ වන්නේ මම උදේශාන් ඉඩමකෙදර ප්‍රථම නවධානය සිරස්තල වෙත දකුණු ආසියාවේ දිගම වාරි උමග ඉදිකිරීම ජනපති අතින් ආරම්භයි. රුපියල් 10 දෛනික මූලික වැටුප ඉල්ලා වතු කම්කරුවන් වැඩ වර්ජනයක. ලබන සඳුදා සිට මාස 3ක් දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල පහළට. ලබන ජනවාරි 8 වනදා පෞද්ගලික බස් වර්ජනයට මුහුණ දීමට ලංගම අද සිටම සැරසෙයි. මන්ත්‍රී සුමන්තිරන් විරෝධතාවයක් අතරතුර ත්‍රිකුණාමලයේදී කළ ප්‍රකාශයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක්. රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී දුහුරේ අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන 12 වනදා තෙක් ඉදිරි පියවර ගන්න එපා. අභියාචන අධිකරණය පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දෙයි. රංජන් වෙනුවෙන් තවදුරටත් පෙනී සිටිනවා විපක්ෂ නායක සජිත් කියයි. කොවිඩ් මර්ධන එන්නත මාර්තු මාස මුල් සතිය තුලදී සාමාන්‍ය ජනතාවටත් රුසියාවේ ස්පුට්නික් එන්නත මෙරට නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහාය දිය හැකි බව රුසියාව ශ්‍රී ලංකාවට දන්වයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරයත් අත්හිටුවයි. දරුවන් සිව් දෙනෙකු සමග අසරණ පවුලක් පාරට ඇද දැමූ හැටි. වැටුණු ක්‍රිකට් ගොඩගන්න ප්‍රවීණීන්ගේ මූලිකත්වයෙන් කමිටුවක්. ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත. වාරි සෞභාග්‍ය උතුරුමැද පළාත් මහ ඇල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. කිලෝමීටර 28කින් යුත් දකුණු ආසියාවේ දිගම වාරි උමගේ ඉදිකිරීම් කටයුතු අද පෙරවරුවේ අනුරාධපුර පළුගස්වැවදී ආරම්භ වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ත්‍රිනිකායික මහා සංඝරත්නය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වාරි සෞභාග්‍ය වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතියේ ප්‍රථම අධීර යටතේ මෙම උමග ඉදිකෙරෙනවා. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 6 වෙනි සහ අවසන් සැලැස්ම ලෙසයි උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන්නේ. මොරගහ කන්ද සහ කළුගඟ ජලාශවල සිට රජ රටට ජලය ගෙන යාම ව්‍යාපෘතියේ අරමුණයි. එය පාරිසරික හිතකාමී සංවර්ධන වැඩසටහනක් ලෙස සැලසුම් කර තිබෙනවා. මොරගහ කන්ද සහ කළුගඟ ජලාශවල අතිරික්ත ජලය කිලෝමීටර් 65ක ඇල මාර්ගයක් ඔස්සේ යකල්ල දක්වා ගෙනීමට නියමිතයි. එය අභිය භූමි 3ක් පසු කරගෙන යාම විශේෂත්වයක්. මෙහිදී පරිසරයට සහ වනසතුන්ට වන හානිය වළක්වනු පිණිස වාරි උමග ඉදිකෙරෙනවා. ඇලහැර කොඳුරුව වැවෙන් ආරම්භ වන උමග පළුගස්වැව මහබීගස් වැවෙන් අවසන් වනවා. වසර 6කින් නිම කිරීමට සැලසුම් කර තිබූ උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය වසර 4කදී අවසන් කිරීමටයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ. ශ්‍රී ලංකා රාජ්‍ය සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතියේ උමං මාර්ගය සඳහා වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 244ක්. පෙර රජදරුවන් මග ගනිමින් අහසින් වැටෙන සහ මොහොතට ගලා යන ජලකඳ තෙත් බිම් අස්වැද්දවීමට යොදා ගැනීම වත්මන් රජයේ අරමුණ බවයි වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙහිදී උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේ. ඓතිහාසික රජරට දන්තාවට සෞභාග්‍ය දක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට දෙවරක්ම ඉහළම ජනවරමක් ලබා දෙන්නේ ඔබත් ඇතුළුව ඔබ නියෝජනය කළ පරම්පරා ගණනාවක හීනයක් වුණ දෙකන්නේ වගා කරන්න මෙන්ම දෛනික පරිභෝජනයට අවශ්‍ය වාරි ජලය සපයාගෙන ශාස්ත්‍රීය කෘෂි ආර්ථිකයක් ගොඩනගා ගන්න. දැනටමත් නියමිත කාල වකවානුවට වඩා ප්‍රමාද වී ඇති මෙම ව්‍යාපෘතිය සාර්ථක ලෙස අවසන් කිරීමෙන් ප්‍රතිලාභ ලබන උතුරු මැද උතුර සහ නැගෙනහිර පළාත්වල දහස් සංඛ්‍යාත ගොවි ජනතාවගේ ප්‍රධානම අපේක්ෂාව වන නිසි කලට ප්‍රමාණවත් ජලය සිය ගොවීන් වලට ලබා දීමට අපට හැකි වීමයි. මෙම උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය නිමවීමෙන් පසු ලැබුණේ
ඉමහත් දායකත්වය. මේ යටතේ ගොවිබිම් හෙක්ටයාර 1,50,000ක් පමණ සංවර්ධනය කිරීමට ඊට ප්‍රස්තාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය අනුව අපේ පාරම්පරික උරුමය වත්සිය ප්‍රධාන ආහාරය කරගත් ලාංකීය ජනතාව ලංකාවේ රජදරුවන් රජරට ඇතුළු බොහෝ ප්‍රදේශවල කෘෂිකාර්මික සංවර්ධනයේදී අත්‍යවශ්‍යම දේවල ජලය නිසි කලට නිසි ප්‍රමාණයෙන් ගොවි ජනතාවට ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දුන්නා. ඒ අනුව යමි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ආගමැතිතුමා ප්‍රමුඛ මේ රජය රටේ ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනයේදී කෘෂිකාර්මික සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දෙනවා. මේ ජනතාව රජයකින් බලාපොරොත්තු වුණේ කරදරයකින් තොරව යල මහ කන්න දෙක වපුර ගන්න වතුර ටිකයි. සාපිපාසය නිමා කරගන්න පිරිසිදු පානීය ජලය ඔවුන්ට හීනයක් වෙලා තිබුණේ. රජරට බලපාන තියෙන වකුගඩු ප්‍රශ්නේ නිසා දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව වේදනාවටපත් වුණා. අද එවන් ජන කොටසකටයි අධිකරු ජනාධිපතිතුමනි ඔබතුමන් තනසුම් සුසුමක් දෙන්න මුණ පිරුයි. උතුරුමෙද ජනතාවට ජලය කියන්නේ සම්පතක් විතරක් නෙවෙයි ජීවිතය කියලායි මම කියන්නේ. රසවාදී අවසන් කිරීමේ මහා ව්‍යාපාරය කරන අතරේ යුද්ධය කරන අතරේ මේ පැත්තේ මොරගහකන්දක් 2007 දී පටන් ගත්තා. අපි ගිහිල්ලා ඒ අවස්ථාවට සම්බන්ධ වුණා. අපි බලාපොරොත්තු වුණා තාම කෙටි කාලෙකින් අපිට වතුර ටික ලැබෙයි කියලා අනුරාධපුර දිස්ත්‍රික්කයට රජරටට උතුරට. නමුත් අපිට ගිය අවුරුදු 5ම එක කෙරුණේ. ඉතින් අපි තාම සතුටු වෙන සෞභාග්‍යයේ ඉදිරියක්ම යටතේ වාරි කර්මාන්තයට ඉතාම ඉහළ තැනක් දෙමින් කටයුතු කරනවා. සමහර අය කියනවා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පේල්ලු. එතුමා පේල් වෙච්ච පුද්ගලයෙක් නේ පැහැදිලිවම කියන්න ඕන. මේ රජරට ආවට පස්සේ ඔබතුමාට LTD රසවාදී තියෙන වෙලාවේ AR ජයවර්ධනතුමාට කරන්න බැරුණා. හේමදාස මහත්තයාට කරන්න බැරුණා. විජේතුංග ජනාධිපතිතුමාට කරන්න බැරුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට කරන්න බැරුණා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ ඔබතුමා තමයි ඔක්කොම පේල් වුණා. ඔබතුමා විතරයි පේල් වෙච්ච නැති නායකයා කියන එක මම කියන්න කැමතියි. දෛනික වැටුප රුපියල් 10 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් අද දින වැඩ වර්ජනයක් ආරම්භ කළා. මේට පාර්ශව රැසකගේ සහාය හිමිවන අතර රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේද සහාය ඊට හිමිව තිබෙනවා. වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 10 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම් වලට බල කරමින් වතුකරේ පුරා විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කර තිබෙනවා. ඒ අනුව වතුකරේ පුරා වතු කම්කරුවන් අද දින දෛනික වැඩ කටයුතු වලින් ඉවත් වී ඇති අතර කිසිදු වතු කම්කරුවෙකු අද දින සේවයට වාර්තා කර නොමැති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ. වතු කම්කරුවන්ට රුපියල් 10ක මූලික වැටුපක් ලබා දිය යුතු බවට වතු සමාගම් වලට එරෙහිව දියත් කර ඇති මෙම විරෝධතා ව්‍යාපාරයට සමගාමීව වතුකරේ සියලුම වෙළඳසැල් අද දින වසා දමා ඊට සහයෝගය දැක්වීමටත් හැටන් බගවන්තලාව නොවුට් මස්කෙලිය කොටගල තලබා කැලේ ඇතුළු වතුකරේ නගරවල වෙළඳ සංගම් කටයුතු කර තිබෙනවා. මේ අතර වතුකරේ දමිළ පාසල්වල ඇතැම් ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කර මෙම විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දක්වා ඇති අතර සීමිත ගුරුවරුන් පිරිසක් පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම වතුකරේ කෙටි දුර ධාවනයේ යෙදෙන පෞද්ගලික බස් රථද මෙම විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දක්වමින් අද දින ධාවන කටයුතු වලින් ඉවත් වී ඇති අතර ලංගම බස් රථ සහ දුර සේවා පෞද්ගලික බස් රථ සුපුරුදු පරිදි ධාවන කටයුතු සිදු කරනු ලබනවා. නොවුට් ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් සුපුරුදු පරිදි සේවයට වාර්තා කර තිබූ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ නොවුට් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පරිපාලන නිලධාරීන්ගෙන් මෙම විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දක්වන ලෙසට කළ ඉල්ලීමක් මත එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු නතර කිරීමටද එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය කටයුතු කරනු ලැබුවා.
වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 10,000 දක්වා වැඩි කිරීමේ යෝජනාවක් වතු වෘත්තීය සමිති වෙත මේ වන විට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් මේ මාස 8 වන දින කොළඹදී පැවැත්වෙන බවයි වතු සමාගම් වල නිලධාරීන් පවසන්නේ. වතු කම්කරුවන්ට රුපියල් 16 දෛනික මූලික වැටුප ලබා නොදුනහොත් රට පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාර දියත් කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුගියදා ප්‍රකාශ කර සිටියා. මේ අතර විරෝධතා ව්‍යාපාරයට වතුකරයේ සියලු දෙනාම සහයෝගය දක්වන බව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වතුකරයේ පුරා අද දින ක්‍රියාත්මක කර ඇති විරෝධතා ව්‍යාපාරය පිළිබඳව සොයා බැලීමට යන අතරතුර මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 10,000 දක්වා වැඩි කරන ලෙසට ඉල්ලා වතුකරයේ පුරා ආරම්භ කරලා තියෙන මෙම විරෝධතා ව්‍යාපාරය ඉතාම සාර්ථකව සිද්ධ වෙනවා. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අද දින ආරම්භ කර ඇති මෙම විරෝධතා ව්‍යාපාරයෙන් වතු සමාගම් යම් තිගැස්මකට ලක් වෙලා තියෙනවා. වතු සමාගම් සහ වතු වෘත්තීය සමිතිය අතර ලබන 8 වන දින පැවැත්වෙන සාකච්ඡාවේදී වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 10,000 දක්වා ලබා දීමට වතු සංගම් එකඟතාවය දක්වන බවට මා තුළ නම් විශ්වාසයක් තිබෙනවා. කොහොමුණත් වතු කම්කරුවන්ගේ මේ ඉල්ලීම දිනා ගන්නා තුරු අපි මේ අරගලයේ නිරත වෙලා ඉන්නවා. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා මෙලෙස අදහස් පළ කළා. අයියා අගමැති මල්ලි ජනාධිපති රාජපක්ෂවරු දෙන්නේ. පහුගිය මැතිවරණයේදී මොකද්ද කිව්වේ? කිව්වා වතුකම් කරුවට රුපියල් 1000ක වැටුපක් එයාලා දෙනවා කියලා කිව්වා. මේ 1000 වැටුප ඉල්ලන්නේ කවදා ඉඳන්ද මේ? 2015 ඉඳන් තමයි මේ 1000ක් දෙන්න කියලා කියන්නේ. ඉල්ලපු 1000 අද හරි විදියෙන් නම් 2000ක්වත් දෙන්න ඕනේ. බඩු මිල වැඩිවීමත් එක්ක සලකනකොට. එතකොට මේ අවුරුද්දයි මාස 3ක් යනකොට දැන් පොරොන්දු ඉෂ්ට වෙලා නැහැ. එතකොට මේ කට්ටිය ඡන්දෙට ඉල්ලනකොට ජනාධිපතිකමට ඉල්ලනකොට හාල් කිලෝ එක තිබුණේ රුපියල් 60ක් 70ක් වෙන්න. එතකොටත් අපි 1000 ඉල්ලුවා. දැන් හාල් කිලෝ එක කීයයි? 100 පැනලා තියෙන්නේ. ඒ කට්ටිය ඡන්දෙ ඉල්ලනකොට සීනි කිලෝ එක තිබුණේ රුපියල් 70යි 80ට වගේ සීනි කිලෝ එක තිබුණේ. දැන් කීයද සීනි කිලෝ එක? දැන් ඒක 100 ගානට ගිහිල්ලා තියෙන්නේ. ජනාධිපතිවරණට ඉල්ලනකොට පොල් ගෙඩියක් තිබ්බේ රුපියල් 50යි 60යි වගේ තිබුණේ. දැන් කීයද? දැන් ඒක 80යි 90යි 100යි 110යි දක්වා ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් අපිට 1000ද දෙන්න ඕනේ හරි විදියට නම්. උද්ඝෝෂණය කරන කවුද දන්නවද? උද්ඝෝෂණය කරන්නේ අපේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙක් වෙච්ච ජීවන් තොණ්ඩමාන ඇමතුමාගේ යූනියන් එකේ ප්‍රමුඛත්වයෙන්. ඒ නිසා උද්ඝෝෂණය කරන්නේ ආණ්ඩුවට විරුද්ධව නෙවෙයි. අර ජැටිය වගේ තමයි රුපියල් 1000ක් වැඩි කරන්න කියලා වතුකම් කරුවන්ට දුන්නු ඒ පොරොන්දුව ඉෂ්ටකාන යනකොට සමහර සමාගම් ඒකට විරුද්ධයි. මගේ යූනියන් එකක් තියෙනවා. මාත් අද ඒ උද්ඝෝෂණ සහයෝගය දුන්නා. ඇයි ඒ ආණ්ඩුවට විරුද්ධව නෙවෙයි. ආණ්ඩුවේ යෝජනාව ක්‍රියාත්මක කරන්න ඉතාම සුළු වතු සමාගම් කීපයක් විරුද්ධ වෙලා තියෙනවා. ඒ වතු සමාගම් වලට විරුද්ධව. ද්‍රවිඩ සන්ධානය ඇතුළු කණ්ඩායම් කිහිපයක මූලිකත්වයෙන් නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා ක්‍රියාත්මක විරෝධතා පෙළපාලිය අද ත්‍රිකුණාමල නගරය පසු කළා. ඉල්ලීම් රසක් මුල් කරගනිමින් ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම සිවිල් සංවිධාන සහ ආගමික කණ්ඩායම් සමාජ ක්‍රියාකාරීන් එක්ව පවත්වනු ලබන විරෝධතා පෙළපාලිය අද ත්‍රිකුණාමලය පසු කරමින් පැමිණියා. අම්පාර පොතුවිල් සිට උතුරු පළාත දක්වා ඔවුන් මෙම විරෝධතා පෙළපාලිය ක්‍රියාත්මක කර තිබෙනවා. ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම විරෝධතාවයට මූලිකත්වය ගෙන ඇති අතර පසුගියදා මෙම විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම අතුරුදන්නුවන්ගේ ගැටලු විසඳීම වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් රසක් ඔවුන් ඉදිරිපත් කරනු ලබනවා. විරෝධතාවයේ නිරත වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ත්‍රිකුණාමල නගර මැදයේදී ජනාධිපතිවරයා ඊයේ දින ජාතිය අමතා කළ කතාවට සිය විරෝධය පළ කරන බව සඳහන් කර සිටියා. පොතුවිල් සිට පොලිකණ්ඩි දක්වා රජයට එරෙහිව අපේ ඩිමාන්ඩ්ස් කීපයක් අපි ඉදිරිපත් කරලා මේ පාගමන කරනවා. මේක නවත්තන්න දැඩි උත්සාහයක් ගත්තා. ඒ නමුත් ත්‍රිකුණාමල දක්වා එන්න පුළුවන් වුණා. අපේ ජනතාවට එරෙහිව කරන්න හැම දෙයකටම එරෙහිව තමයි අපි මේක කරන්නේ. මේ රටේ ජීවත් වන සමාජය සිංහල බෞද්ධයක් පමණක් නෙවෙයි. අපි සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව කවදාවත් කටයුතු කරන්නේ නැහැ. අපිත් මේ රටේ පුරවැසියන්. අපිටත් අපේ භාෂා තියෙනවා, අපේ සංස්කෘතිය තියෙනවා, අපිට වෙන ආගම් තියෙනවා. අපිවත් සමාන ප්‍රජා වශයෙන් පිළිගන්නම ඕනේ. ගරු ජනාධිපතිතුමා නිදහසින කතාවේදී සිංහල බෞද්ධයක් කියලා කියා සිටිනවා. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. එනමුත් රටේ ජනාධිපති මම සිංහල බෞද්ධයක් කියලා
කියලා සිංහල බෞද්ධයන්ට පමණයි මම සලකනවා කියලා කියන්න බෑ. ඒක අපි පිළිගන්නේ නැහැ. කවදාවත් පිළිගන්නේ නැහැ. අපිටත් අයිති මේ රට. හැබැයි අපේ අයිතිවාසිකම් අයින් කරන්න බෑ. ඒ නිසා තමයි අපි මේ පාගමනය කරන්නේ. මෙම විරෝධතාවය අතරතුර ත්‍රිකුණාමල නගර මැදයේදී සිංහල කොඩිය අපට එපා යයි කියමින් විරෝධතා ප්‍රකාශ සිදු කිරීමත් සමගම ප්‍රදේශවාසීන් සහ විරෝධතාවයේ පැමිණි පිරිස අතර ත්‍රිකුණාමලය මරතඩි ප්‍රදේශයේදී දැඩි උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. කියලා දෙන්න ලෙවනස් එකට ගිහිල්ලා. ඕවද පාට් එක. මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ චෝදනාව පිළිබඳව සැලකීමේදී මානව හිමිකම් කොමසාරිස්වරිය දෙබෙඩි පිළිවෙතක් අනුගමනය කරන බවට තහවුරු වන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. එමෙන්ම කොටි හිතවාදීන්ගේ ක්‍රියාවන්ට ඔවුන් සහාය දක්වන බවට පෙනී යන බවද අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. ජනතා කැමැත්තෙන් පත්වුණු ජනතා නියෝජිතයෙකු මහජන ආරක්ෂක ඇමති ධූරයට පත්වීම මානව හිමිකම් කොමසාරිස්ගේ විවේචනයට ලක්වීම මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයට කරන ලද අපහාසයක් විදියටයි අපි දකින්නේ. 22 වෙනි ඡේදයේ යුද අපරාධ කළ ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා හමුදාපති ධූරයට පත් කරලා තියෙන බවටත් චෝදනාවක් සඳහන් වෙනවා. ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා යුද අපරාධ කළ බවට චෝදනා නගන දෙමළ බෙදුම්වාදීන්ට පසුගිය වසර 12ටම ඔහු යුද අපරාධයක් කළ බවට සාක්ෂි ඉදිරිපත් කරන්න අසමත් වෙලා තියෙනවා. එවැනි පසුබිමක තමයි මානව හිමිකම් කොමසාරිස්වරිය ලැජ්ජ නැතුව යුද අපරාධ කළ පුද්ගලෙක් විදියට ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාව හඳුන්වන්නේ. පසුගිය ආණ්ඩුව හමුදාපති තනතුරට පත් කරනකොට හොඳයි. හැබැයි අපේ ආණ්ඩුව කාලේ එතුමා හමුදාපති ධූරයේ කටයුතු කිරීම නරකයි. ඒකෙන්ම මානව හිමිකම් කොමසාරිස් නෝනාගේ දෙබිඩි බව මැනවින් ප්‍රදර්ශනය වෙනවා. ඒ විතරක් නෙවෙයි. එතුමිය අපේ ආණ්ඩුවක් ආවම කොටි විරෝධී බෙදුම්වාදී විරෝධී ආණ්ඩුවක් ආවම චෝදනා පැටවු ගැසීමෙන් කොමසාරිස් නෝනා බෙදුම්වාදීන්ගේ කොටි සංවිධානයේ බලල් අතක් බවට මනාව තහවුරු වෙන බවයි අපි විශ්වාස කරන්නේ. මේ 28 වන ඡේදය හරි අපූර්ව කතාවක් කියනවා. පල්ලිගනීවියයි බියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ශ්‍රී ලංකාවෙන් පැන ගියා කියලා එතුමියගේ වාර්තාවේ සඳහන් වෙනවා. ඇත්තෙන්ම නිශාන්ත සිල්වා මේ වෙනතුරත් අතුරුදාන්. ඔහු පැන ගියේ ඇයි කියන එක ඔහු මේ වෙනකම් ප්‍රසිද්ධ කරලා නැහැ. හැබැයි අතුරුදාන් වුණු පුද්ගලයෙක් මෙතෙක් හෙළි නොකර රහසක් මානව හිමිකම් කොමසාරිස් නෝනා දන්නවා. ඒ කියන්නේ මානව හිමිකම් කොමසාරිස් නෝනා නිශාන්තද සිල්වාගේ අතුරුදාන් වීමේ පිටුපස සිටින අදීසි හස්තයේදයි කියන සාධාරණ සැකය අපිට මතුවෙන බව අපට එතුමියට කියන්න සිද්ධ වෙනවා. මේ වාර්තාව අතිශයින්ම පක්ෂග්‍රාහී Tamanට පැවරුණු වරමට පිටින් සකස් කළ වාර්තාවක් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ගත්ත තීන්දුවට අපි හිස නමා ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්න. සිර දඩුවම් නියම වේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන 12 වන දාතෙක් ඉදිරි පියවර නොගන්නා ලෙසට අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ රේට් පෙත් සමත් සලකා බැලීමෙන් පසුව අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මයදුන්නේ කොරයාන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල විසින් මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා. පෙත්සම අද කැඳවුම් ලැබූ අවස්ථාවේදී සලකා බැලීම සඳහා ලබන 11 වනදා කැඳවන ලෙසටයි විනිසුරු මඩුල දැනුම් දුන්නේ. එන් අනතුරු පෙත්සම්කාර පාර්ශවය කළ ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන 12 වනදා තෙක් ඉදිරි පියවර නොගන්නා ලෙසත් ඊට අදාළව දැනට පවතින තත්ත්වයේ වෙනසක් නොකරන ලෙසටත් පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. නීතිඥ දිනේෂ් විධානපතිරණ මහතාගේ මාර්ගයෙන් ගොනු කර තිබෙන මෙම පෙත්සමෙන් රංජන් රාමනායක මහතා කියා සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කළ තමන්ට ශ්‍රේෂ්ඨ අධිකරණය මගින් ඉක්ුත් 12 වනදා බරපතල වැඩ සහිතව වසර 4ක සිරදඬුවම් නියම කළ බවයි. ඉන් අනතුරුව තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට සුදුසුකමක් නොමැති බවට නීතිපතිවරයා විසින් මතයක් ඉදිරිපත් කර ඇතැයි ඉක්ුත් 19 වනදා ජනමාධ්‍ය ඔස්සේ පළ කර තිබූ බවද ඔහු පවසනවා. ඒත් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා මෙතෙක් පියවරගෙන නොමැති බවට තමන්ට විශ්වාසදායී ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබී තිබෙන බවද රංජන් රාමනායක මහතා සිය පෙත්සමෙන් සඳහන් කර තිබෙනවා. බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් ඇතුළු සමගි ජන බලවේගය ඇතුළු සියලුම දෙනා පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටිනව පමණක් නොවේ එතුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම දෙසා ප්‍රජාතන්ත්‍රවාදී නිත්‍යානුකූල ව්‍යවස්ථානුකූල සටනක අරගලයක අපි නියැලෙනවා කියන එක කියන්නට කැමතියි. ප්‍රවීණ ජනාධිපති නීතිඥවරුන් ගණනාවකකින් සමන්විත වූ ප්‍රශස්ත නීති මණ්ඩලයක් සංවිධානය කරලා එතුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට අපි කටයුතු කරනවා. එදා ඔහුට නාම යෝජනා ලබා නොදෙන්නට එවකට කණ්ඩායම් තීන්දුව කරපු අවස්ථාවේදී එතුමා වෙනුවෙන් පෙනී හිටිය පමණක් නෙවෙයි සමගි ජන බලවේගයෙන් එතුමාට නාම යෝජනා ලබා දෙන්නටත් අපි කටයුතු කරනවා. රංජන් රාමනායක මානව හිතවාදියාගේ අයිතිවාසිකම් උදෙසා අපට නීති රාමුව තුල නිත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව කළ හැකි උපරිම සටන සාමකාමීව දියත් කරන්නට සමගි ජන බලවේගයේ සෑම සියලු දෙනා සමග අත්අඩංගුගෙන අපි කටයුතු කරනවා කියන එක අවධාරණය කරන්නට කැමතියි. උසාවියට අපහාස කිරීමේ නීති අපේ පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. බොහෝ රටවල් වල ඉන්දියාව ගත්තත් මහා බ්‍රිතාන්‍ය ගත්තත් උසාවියට අපහාස කිරීමේ නීති පරතක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අපේ රටේ තාම ඒක සිද්ධ වෙලා නැහැ. ඉතින් සමගි ජන බලවේගයේ දැන්ටමත් නීතිඥ මාතෘන් ගණනාවකට බාර දීලා තියෙනවා. අධිකරණයට අපහාස කිරීමේ නීතිය සකස් කළා. ඒක පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් හැටියට අපි මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ අවස්ථාවේ කියන්න ඕන රංජන් රාමනායක පැතුමාගේ අභියාචන පිටිපස්සේ ඒ වගේම මේ අධිකරණයට අපහාස කිරීමේ නීතිය සකස් කිරීම සම්බන්ධයෙන් අපේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැතුමා අපේ පක්ෂ නීතිඥයන් සමග මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දිවා රාත්‍රී පිටිපස්සේ ඉන්නවා කියන එක මේ වෙලාවේ මතක් කරන්න අවශ්‍යයි. මොකද ප්‍රේමලාල් ගෙනාවන රංජන්වත් ගෙන්නන්න ඕන. මේ ආදර්ශය පටන් ගත්තේ කතානායකතුමා. අපි නෙවෙයි. එතුමා තමයි මේ ආදර්ශය පටන් ගත්තේ. මොකද එතුමා ප්‍රේමලාල් ජයසේකරගේ ආදර්ශය ඒ පදනම මෙතන බලපන්. රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳවයි තොරතුරු. COVID-19 වර්ධනය සඳහා වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එළඹෙන මාර්තු මාස මුල් සතියේ සිට එන්නත්කරණය ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. මේ අතර රුසියාව විසින් නිෂ්පාදිත ස්පුට්නික් එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහාය ලබා දිය හැකි බව රුසියාව ශ්‍රී ලංකාවට දන්වා තිබෙනවා. කොවිඩ් මර්ධනය සඳහා වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත මේ වන විට 1,50,000ක පමණ පිරිසකට එන්නත් කර ඇති අතර එළඹෙන මාර්තු මාස පළමු සතියේ සිට සාමාන්‍ය ජනතාවටද එන්නත් කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෝවැක්ස් පහසුකම යටතේ 120%ක් ඒ කියන්නේ 42,000ක ජනතාවට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනික එන්නත ලබා දෙනවා කියන පණිවිඩය අපිට ලැබිලා තියෙනවා. ඒකේ පළවෙනි වටය බොහෝ විට පෙබරවාරි මැද මාර්තු වෙනකොට ලැබෙනවා. ඒ ලැබිච්ච වහාම අපි බලාපොරොත්තු වෙන මාර්තු පළවෙනි සතියේ ඉඳලා මේ සාමාන්‍ය ජනතාවත් එන්නත් කරණය කරන්න කෝවැක්ස් පහසුකම යටතේ ලැබෙන එන්නත් අපි විශේෂයෙන්ම අවුරුදු 60ට වැඩි ජනගහනය වෙනුවෙන් එන්නත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි අපි මේ වෙනකොට අපේ ශ්‍රී ලාංකීය දත්තවලට අනුව කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ දත්ත විශ්ලේෂණය කරනකොට අපි හඳුනාගත්ත දෙයක් තමයි අවුරුදු 60ට වැඩි අය ඉන්නේ 110යි. ඉතිරි අය සියලුම දෙනා අවුරුදු 30 සහ 60 අය අතර වයස් කාණ්ඩවලට අයිති අය. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මිලියන 9ක ජනතාවට ඒ කියන්නේ ලක්ෂ 90ක ජනතාවට එන්නත් ලබා දීම සඳහා අවශ්‍ය සියලුම සැලසුම් කරලා අවශ්‍ය කරන එන්නත් ටික අපි ඇනවුම් කරලා තියෙනවා. ඉන්දියාවේ සීරම් ආයතනයේට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත එක එන්නතක් ඩොලර් 3ක් වෙනවා එක මාත්‍රාවක්. මාත්‍රා දෙකටම එන්නතට පමණ ඩොලර් 6ක් යනවා. එතකොට අපි මිලදී ගන්න තියෙනවා අපිට මාත්‍රා ලක්ෂ 180ක්. රුපියල් බිලියන 10ක් වගේ මුදලක් අපිට වැය වෙන්නේ. මේ වෙනකොට සැලසුම් කරලා තිනවා ලංකාව පුරාම මධ්‍යස්ථාන 4000ක් ස්ථාපිත කරලා එන්නත ලබා දෙන්න. දවසකට මධ්‍යස්ථාන 2000ක එන්නත් ලබා දීමේ කටයුතු එක මධ්‍යස්ථානයකින් 300කට එන්නත් ලබා දීම සඳහා තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ වෙනකොට දෛනිකව අපිට ලක්ෂ 6ක ජනතාවට මේ එන්නත ලබා දීමට හැකියාව තියෙන බව අපි සතුටින් සඳහන් කරන්න ඕන. දැනට තියෙන තොරතුරු අනුව මේ නව ප්‍රභේදයටත් මේ එන්නත හරහා ආරක්ෂාව ලැබෙනවා කියන තොරතුරු තමයි අපිට තියෙන්නේ. එසේම කොවිඩ් මර්ධනය සඳහා වූ රුසියාවේ ස්පුට්නික් එන්නතද ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු සිදු කරන බවයි විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ මහතා සඳහන් කළේ. ඒ ස්පුට්නික් කියන එන්නත ගැන අපි යම්කිසි අධ්‍යයනයක් කරමින් සිටින මේ වෙලාවේ ලංකාව ලියාපදිංචි කරන අපේ ජාතික ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මැතිතුමා ඒ ස්පුට්නික්
එන්නත ලබා ගන්නත් යම්කිසි වැඩ පිළිවෙලක් දැනටත් ක්‍රියාත්මක කරගෙන යනවා. එතන තව සුවිශේෂ දෙයක් තියෙනවා. ඒ ස්පුට්නික් එන්නත අපේ තානාපතිතුමා මාර්ගයෙන් අපේ අතිගරු ජනාධිපතිතුමා ඉල්ලීමක් කරලා තිනවා ඒ රටවල වලින් ජාත්‍යන්තර විදිහට සහයෝගයක් ඉල්ලලා තිනවා මේ එන්නත් සම්බන්ධයෙන්. ඉතින් ඒගොල්ලෝ අපිට ඉදිරිපත් කරලා තියෙන යෝජනාව තමයි ලංකාවෙම මේ එන්නත හදන්න ඒගොල්ලෝ අපිට උදව්වක් වෙන්නම් කියලා. ඉතින් අපේ ලංකාවේ ඇත්තෙන්ම හොඳ කර්මාන්තශාලා දෙකක් තියෙනවා. අපි ඒක අධ්‍යයනය කරගෙන යනවා. ඒකේ පුළුවන් වුණොත් අපිට ඒ ස්පුට්නික් කියන එන්නත ලංකාවට ගෙනලා ලංකාවේ ඒ එන්නත් වයල්ස් වල පුරවලා ඒ වගේ දෙයක් අපිට හදන්න පුළුවන්. එහෙම වුණොත් අපි එන්නත් ආනයන කරන රටක් විදිහට ඉන්න අපි එන්නත් අපනයන කරන රටක් බවට පත් කරගන්න පුළුවන්. මේ අතර COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි ජාලයේ සමාජිකයින් වෙත ප්‍රමුඛ ස්ථානයේ ලබා දෙන ලෙස COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉතා කඩිනමින් සුබදායී ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ජාතික ලොතරැයි මණ්ඩලය ඒකාබද්ධ අරමුදල හරහා රාජ්‍ය ආදායම වෙත සුවිසල් දායකත්වයක් ලබා දෙන සුවිශේෂී ආයතනයක්. දිනපතා ලොතරැයි අලවිය මගින් එම සුවිසල් ආදායම රජය වෙත ලබා දීමේ ක්‍රියාවලියේදී අලෙවි ජාලය ඉටු කරන මෙහි සුවිශේෂී නිරතුරුව ගනුදෙනුකරුවන් රැසක් සමග ගැවසෙමින් කටයුතු කරන මෙම අලෙවි ජාලය COVID-19 රෝගී තත්ත්වයට ප්‍රතිරෝධී වීම ඔවුන්ට මෙන්ම මිලියන ගණනක් වන ගනුදෙනුකරුවන්ට හා සමස්ත සමාජයටම අතිශයින් වැදගත් වන බවයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 339 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් මරණ 326ක් වාර්තා වී ඇත්තේ මෙරට තුල කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භය සටහන් වූ පසුගිය ඔක්තෝබර් මාස 4 වෙනිදායින් පසුවයි. 60ට වැඩි පිරිස අතරින් වැඩි හරියක් මරණ වෙන්නේ. ඒතකොට තාම 60ට වැඩි සමාජය තුළට, ඒ කියන්නේ 60ට වැඩි කියන මේ ජනගහනයේ කුලකයේ අතුරට තාම වෛරසය ගිහිල්ලා නැහැ. තාම මේ අවදානම හරියට ඒ ගොදුරු වෙලා නැහැ. එහෙම තියෙන තත්ත්වයට තමයි මේ මෙච්චර ගාණක් මැරෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි යෝජනා කරන්නේ මේ මෙතනට අනේක වළක්වන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම මරණ සමාලෝචනයක් අපි තමයි මුලින්ම යෝජනා කළේ. ඒතකොට ඒක කළා ඉදිරියේදී මේ මරණ සංඛ්‍යාව අඩු කර ගන්න කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම මේ බස්නාහිරෙන් එළියේ මතුවෙමින් තියෙන මරණ සම්බන්ධයෙන් තියෙන අවදානම අපි විශේෂයෙන් සැලකිල්ලට ගන්න ඕන. රට පුරා ව්‍යාප්ත වෙන අවදානම අනුව අර අපි කියපු අර මූලික ප්‍රතිපත්තිමය රාමුවන්හි ඇති වෙන වෙනස්කම් හරහා තමයි එන්නත් කරන වැඩසටහන අනිත් එක. මොකද මේ 60ට වැඩි පිරිස අතර මරණ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ පිරිසට එන්නතේ ආරක්ෂාව ලබා දීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා. ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් සංචාරය අත්හිටු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ අනුව කොදෙව් සංචාරය දින නියමකින් තොරව කල් තැබීමටයි තීරණය කර ඇත්තේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකි ආතර් හා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමානට කොවිඩ් ආසාදනය වීමත් සමග ශ්‍රී ලංකා මූලික සංචිතය සොයා නිරෝධායනයට යොමු කෙරුණා. මිනිසුන්ගේ මනුස්සකම පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් දරුවන් සිව් දෙනෙකු සමග මහා මගට ඇද දැමූ අහිංසක දරු පවුලක් පිළිබඳ තොරතුරු අපට මීගමුවෙන් වාර්තා වුණා. KM සුජිත නිමාල් ප්‍රනාන්දු මහතාට සහ KMK සොරණී ශ්‍රීමාල් නාමලී ප්‍රනාන්දු මහත්මියට ඉන්නවා දරුවන් සිව් දෙනෙක්. දෙදෙනෙක් ගැහැණු දරුවන්, දෙදෙනෙක් පිරිමි දරුවන්. ගැහැණු දරුවන් දෙදෙනා වයස අවුරුදු 17 සහ 14 පසුවන්නේ. එක් දියණියක් මේ වන විට උසස් පෙළ හදාරනවා. එක් පිරිමි දරුවෙකුට වයස අවුරුදු 9ක්, අනෙක් පිරිමි දරුවට තවමත් වයස අවුරුදු 2කමාරයි. ඔවුන් පදිංචිව සිටි නිවස මුහුදු කාදන නිසා වෙරළ සංරක්ෂණය විසින් එම නිවස අවතහනන් තත්ත්වයක් ඇති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිවසෙන් ඉවත්වන ලෙසට දන්වා තිබුණා. ඒ 2019 වසරේදී පසුව මෙම පවුල ඔවුන්ගේ ඥාති නිවසකයි පදිංචිව සිටියේ. ඔවුන්ට එම ස්ථානයෙනුත් ඉවත්වන්නට සිදු වුණා. පසුව මීගමු ප්‍රාදේශීය ලේකම්වරිය සමග නිවසක අඩුපාඩු ප්‍රකාශ කිරීමෙන් පසුව රජය සතු ඇති ඉඩමක මීගමු ප්‍රාදේශීය ලේකම්වරියගේ වාචික ප්‍රකාශයක් සමග 162 ඇලයිරක් ඒ දුව ග්‍රාම නිලධාරී කාර්යාලය අසල රජය සතු ඉඩම් කැවැල්ලක කුඩා නිවසක් සාදාගෙන ඔවුන්ට වසරකුත් මාස 2ක කාලයක් ජීවත් වෙන්නට හැකි වුණා. එහෙත් කනගාටුදායකම පුවත වාර්තා වන්නයින් පසුව මීගමුව දිහිවර සමිතියක එක් පුද්ගලයෙකු විසින් එම පවුල මෙම ස්ථානයෙන් ඉවත් කරන ලෙසට අධිකරණය හමුවේ කරුණු දැක්වීමකින් අනතුරුව මෙම පවුල එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසට නියෝග කර තිබෙනවා. ඒ අනුව පිස්කල් නිලධාරීන් සමග පැමිණිල්ල කරන ලද පුද්ගලයා පැමිණ මේ අහිංසකින්ගේ නිවස කඩා ඉවත් කර තිබෙනවා.
දරුවන්ගේ අල්මාරි මේ දරුවන්ගේ හොඳ රෙදි ටික මේ හොඳ ඇඳුම් දාගෙන තියෙන අල්මාරි පේනවද? හා යකෝ අපිට කඳුළු වෙනවා මේ වලට. ඔය සිටි යකෝ මේ කුඩාරමයි මේ කඩන්න දෙන්නේ මේ කුඩාරමයි. මේකට විරුද්ධව උසාවි කියමු. මට ලැජ්ජාවක් තියනවද? කමේ දුප්පත් මිනිසුන් විතරනේ ඔක්කොම සෙල්ලම්. එක සල්ලිකාරයෙක් හරි මේක ඇතුලේ කරන්න පුළුවන් ඔක්කොම ජඩ වැඩ බලු වැඩ ඔක්කොම කරනවා. මගේ නිවස තමයි මේ කඩාබිඳ දැමුවේ එක පුද්ගලයාගේ තනි මතයට මේ නිවස කැඩුවේ අපි මේ පවුල අසරණ පවුලව පාරට ඇදලා දැම්මේ මම මෙතන මේ බලෙන් අල්ලගත්තේ නැහැ මට නිවසක් තිබ්බා ඒක 2019 වර්ෂයේ මුහුදු කාදනයට ලක් වෙලා එතනින් වෙරළ සංරක්ෂණය මාව ඉවත් කෙරුවාට පස්සේ තමයි මම මෙතන ප්‍රාදේශීය ලේකම්තුමියට වෙරළ සංරක්ෂණයෙන් ලිපියක් යොමු කෙරුවා මට ඉඩම් කැබල්ලක් ලබා දෙන්න කියලා රජයේ ඒ නිසා එතනින් ඉවත් කළා මම මාස 3-4ක් විතර ඥාති ගෙදරක ඉඳලා තමයි එතන ගෙදර කට්ටිය ආවට පස්සේ මට යන්න එන්න තැනක් නැති ඉඳ ප්‍රාදේශීය ලේකම්තුමිය දෙන්නම් කියපු රජයේ ඉඩම් කැබල්ලේ තමයි මම මේක නිවස තනාගත්තේ අවුරුද්දයි මාසයක් වෙනවා මම මෙතනට ඇවිල්ලා දීවර සමිතියේ උවමනාවට තමයි මේක පොලිසිය ඇන්ටි දාලා උසාවි මාර්ගයට මේ කට්ටිය තමයි ගෙනිච්ච මට ඉතින් යන්න එන්න තැනක් නැහැ මම මෙතනම ඉතින් ටෙන්ට් එකක් හරි ගහගෙන ජීවත් වෙනවා ළමයි 4 දෙනෙක් එක්ක. නැත්තම් ඉතින් මැරෙන්න තමයි තියෙන්නේ කොහෙට හරි පැනලා ළමයි 4 දෙනෙක් එක්ක. මූදට පැනලා. මට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා තමයි ජනාධිපතිතුමාට කියන්නේ. මහා පාරට ඇදලා දැම්මා දැන් යන්න තැනක් නැහැ. මම මෙතන ටෙන්ට් එකක් ගහගෙන හරි මම දරුවොත් එක්ක මම මෙතන ඉන්නවා. මුළු බඩු සේරම ඇදලා බිමට දැම්මා. ඉගෙන ගන්න පොත් ඔක්කොම ඉගෙන ගන්න දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මම කියන්නේ ජනාධිපතිතුමා මේ කියන සාධාරණයක් කරන්න මේ. මෙයා 9 වසර මෙයා 4 වසර මෙයාත් පෙර පාසල් යනවා මේ අවුරුද්දේ. ඉතින් ළමයිගේ පොත්පත් කිසිම හිතක් පපුවක් නැතුව ඇදලා දැම්මා. පොත්පත් මෙච්චර තමයි ඇඳුම් පැළඳුම් තිබ්බේ ඒකත් ඇදලා දාලා අපි මහා පාරට ඇදලා දැම්මා. මම ලබන අවුරුද්දේ මේ උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. මගේ පොත්පත් තෙමෙනවා. මට පාඩම් කරන්න විදියක් නැහැ. කරන්ට් එළියක් නැහැ. මට තව නංගිලා මල්ලිලා ඉන්නවා ඉගෙන ගන්න. ඒකත් කල්ලා බින්දලා දැම්ම මගේ පොත්පත් සේරම පොළවට විසිකලා පොත් ටික විසිකලා ගියා ඇවිල්ලා. ඉතින් ඉල්ලන ජනාධිපතිතුමාගෙන් අපිට ඉන්න තැනක් ඉඩමක් ලබා දීලා අපිට හොඳට ඉගෙන අධ්‍යාපනය ලබන්න උදව් කරන්න කියලා. පසුව මේ පවුලට යාමට ස්ථානයක් නොමැතිකම නිසා කඩා දමන ලද නිවසට ආසන්නව කුඩාවට අටවාගත් ස්ථානයක ඔවුන් දැන් පදිංචිව ඉන්නවා. අද සුජිත් මෙතන හෙට තවත් කෙනෙක් ඉඩමක් නැතුව මේ වගේ අසරණ වෙන්න පුළුවන්. දරුවෝ 4 දෙනෙක්. මේ දරුවෝ 4 ගමට සාප කරනවා නාගතේ. හරියට ලැජ්ජ වෙනවා අපේ ගම ගැන ඇත්තටම. මේ අහිංසක දරු පවුල බලාපොරොත්තු වන්නේ කාගේ හෝ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන මාලිකා හදන්න නෙවෙයි. තමන්ගේ වැඩිහිටි දියණියන් සහ මේ පුංචි පුතුණුවන් ඇතුළු දරුවන් සමග ආරක්ෂිතව ජීවත් විය හැකි නිවසක් සාදා ගැනීමයි. මේ පවුලේ පියා ප්‍රනාන්දු මහතා ඔහු දීවර කර්මාන්තයේ නියැලෙන්නේ. පවතින තත්ත්වය හමුවේ ඔහුටත් කර කියා ගන්න දෙයක් නැහැ. මේ අපේම රටේ අපේම අහිංසක මිනිස්සු මේ වගේ අහිංසක පවුලකට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් ඔවුන්ට සෙවණක් සලසන්නට මේ අහිංසක දරු පැටවුන්ට ආරක්ෂාවක් ලබා දෙන්න පුළුවන් නම් ඔබයි සැබෑ මිනිසා. එවන් යහපත් ඔබ ගැන කියන්නටත් මෙවැනි අසරණීන්ට සවියක් වන්නටත් සියත නිරන්තරයෙන්ම අප සූදානම්. එළමෙන සදුදා සිට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27ක් සතස් සම්පකාර සහ කියුෂොප් හරහා අඩු මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාවට මිලදී ගැනීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. මේක අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිද්ධ වෙන පාරිභෝගිකයට සහනය සැලසීම අරමුණු කරගත්ත රජයේ ජාතික ව්‍යාපෘතිය. ඒ අනුව ලබන්නා වූ සතියේ සඳුදා සිට ලංකාව පුරාම පැතුරුණ සතොස වෙළඳසැල් ජාලයෙන් සහ පාරිභෝගික සමිති සම්පකාර වලින් සහ කියු ෂොප් වලින් මේ මිලට මේ භාණ්ඩ ලබා ගන්නට පුළුවන්කම ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. පැවතුන මිලට වඩා කිසියම් මිලක් අඩුවෙන් තමයි ඉස්සරහා මාස 3ට අප්‍රේල් සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිම වෙන තෙක් මේ භාණ්ඩ ලබා දෙන්නට අපි උත්සාහය දරන්නේ. මේ රටේ පාරිභෝගික ජනතාවට සාමාන්‍යයෙන් අසාමාන්‍ය සහනයක් රජයට කළ හැකි උපරිමේ තමයි මේ කරලා තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ වර්ෂයකට කාර්තු 4ක් මිල ගිවිසුම් ක්‍රමයේ යටතේ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27 පමණක් ස්ථාවර මිලකට සතොස සහ සමුපකාර කියුෂොප් යනාදී හරහා ලබා දෙනවා. ඕනෑම පුද්ගලිකාංශයේ ව්‍යාපාර ආයතනයකුත්
අපිව අනුගමනය කරනවා නම් අපි ඒ ගැන බෙහෙවි කෘතඥ වෙනවා. මේ මිලම නැතත් මේ මිලට කිට්ටු මිලක් හරි පවත්වාගෙන යනවා නම් ඒ මෙලෝ වශයෙන් කීර්තියයි පරලෝ වශයෙන් පින්කමයි කියලා තමයි මම හිතන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ නිසා මින් ඉදිරියට ගැසට් මගින් මිල පාලනය කරන්න බොහෝ භාණ්ඩවල යම්කිසි පැමිණිල්ලක් චෝදනාවක් තිබෙනවා නම් සතොස 1998 අංකයට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. භාණ්ඩ ලබා ගැනීම පිළිබඳ යම්කිසි දුෂ්කරතාවයක් ඇති වුණොත් ඒ පැමිණිල්ල කරන්න අපි ඒ අනුව අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා නම් ඒක නිවැරදි කරන්න ක්‍රියා කරනවා. එළඹෙන 8 වනදා පැවැත්වීමට නියමිත පෞද්ගලික බස් රථ වර්ජනයේදී මගී ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි ගමන් කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලු බස් රථ 10ට එක් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කේන්ශ්‍රී රණවක මහතා පවසනවා. පෞද්ගලික බස් සංගම් 8 වෙනි දින සිට වර්ජනයකට එළඹීමට නියමිත බව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එම නිසා මහ ජනතාවට සිදුවන අපහසුතාවලින් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අපගේ ප්‍රියදුරු කොන්දොස්තර මහත්වරුන්ගේ සහ අත්‍යවශ්‍ය සියලුම අංශවල නිවාඩු අවලංගු කරලා තියෙනවා. 7 වෙනිදා සිට නැවත දැනුම් දෙනතුරු මේ නිවාඩු අවලංගු කිරීම පැවැත්වෙනවා. කාලසටහන් සියල්ලෙහිම බස් රථ 6000කට ආසන්න ප්‍රමාණයක් දාන වෙනවා. ඊට අමතරව සිටි බස් සේවාව ක්‍රියාත්මක වෙනවා. කොළඹ නගරය තුළ අවශ්‍යතාවයක් ඇති වුණොත් සිටි බස් සේවාව තවදුරටත් වර්ධනය කරලා බස් ප්‍රමාණය වැඩි කරන්න අපි කරලා තියෙනවා. අතුරු මාර්ගවල ධාවනය නොවන බස් රථත් 8 වෙනිදා සිට අපි ධාවනය කිරීමට ආරම්භ කරනවා මේ තියෙන තත්ත්වය මත. බස් රථ සංගම් වලින් ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී වර්ජනයකට නොයා මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්නට කියලා රජය විසින් කොවිඩ් තත්ත්වය පහ වෙලා සාමාන්‍ය තත්ත්වයට එනතෙක් ගමන් ගාස්තු වැඩි කිරීමකුත් සිදු කරා. ඉදිරියේදී මේක වර්ධනය වෙයි කියලා අපේ දැඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සඳහා යම්කිසි කාලයක කැපකිරීමක් අපිට කරන්න සිදු වෙනවා. ආණ්ඩුවේ තීන්දුව තීරණවලට අවනත නොවී ක්‍රියා කරන අදිසි හස්තයක් පවතින බවත් එය ජනතාවට හෙළිලා කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ ජනාධිපතිතුමා ජනතාව අමතලා හොඳ කතාවක් කරා. හැබැයි එතුමාගේ කතාවේ පිළිපි වෙච්ච කාරණා ටික අරගෙන බලපුවම මේ රටේ දූෂණ නැහැ, වංචා නැහැ, පරිසර හානි නැහැ. ඒ වගේම කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් හොඳ වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා. රටේ නීතිය හරියට ක්‍රියාත්මක මේ හැමදේම හරියට ක්‍රියාත්මක වෙනවා කියලා තමයි කතා කරන්නේ. දැන් මේ රටේ කතා කරනවා හැමදැනකම සීනි වංචාව ගැන. તો සීනි වංචාව කරේ කවුද? පොල්තෙල් වංචාව කරේ කවුද? ඒතකොට ඒත් එක්කම අරගෙන බලපුවම කොටස් වෙළඳපොළ උස්සන පොළවේ ගැහැවේ කවුද? දැන් එතුමා කතාව පවත්වද්දිම යහා පැත්තේ කළුගඟේ පරිසරවේදියෝ කියනවා දෙන්න එපා වැලි පර්මිට් කියලා. මොන වැලි පර්මිට් එකද? විශාල පරිසර හරිය. ඉදාම පෙන්නනවා නැවත යාල වන උද්‍යානය ඇතුලේ පරිසර කේන්ද්‍රය ඇතුලේ කම්පැනි විසින් ගොඩනැගිලි හදනවා. මේක සිද්ධ වුණේ කොහොමද කියන එකත් දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ අහිංසක මිනිස්සු ගේ හදපුවම වැසිකිළිය හදන්න ගන්න ටයිල් ටික මේ අංගෝපාංග ටික මේ ටික ගන්න බැරුව ලත වෙනවා ගේ හදා ගන්න බැරුව ගමේ මිනිස්සු ටික. හැබැයි මෙතනදී ගැසට් එකක් ගහනවා මේ රටේ අග්‍රාමාත්‍යවරයා. නවතලා තිබෙච්ච ආනයනය නැවත සිද්ධ කරන්න මේවා ගෙන්නන්න මිනිස්සුගේ අවශ්‍යතාවය කියලා. හැබැයි නිලධාරියෙක් එකපාරම මේ ගැසට් එක නතර කරනවා. නතර කරලා කියනවා නෑ. එහෙම අගමැතිතුමා කිව්වට අපි ගේන්න දෙන්නේ නැහැ ඒක තහනම්. දැන් අපි ජනාධිපතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. කවුද මේක ඇතුලේ ඉන්නේ? කවුද මේ ගැසට් එක නවත්තපු කෙනා? මෙතන ප්‍රශ්න තියෙන්නේ මේ කවුද දැන් වැරදි කරලා තියෙන්නේ? අපිද? ආණ්ඩුව සුද්ධයි ජනතාව වැරදි. මෙන්න මේ මතය තමයි ගොඩනගලා තියෙන්නේ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමට කටයුතු කළේ රජය නොව ඒ සඳහා කැප වුණු වෘත්තීය සමිති ඇතුළු කණ්ඩායම් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා පවසනවා. නැගෙනහිර ජැටිය ආරක්ෂා කරගත්තේ ආණ්ඩුවවත් ආණ්ඩුවට කඩේ යන කට්ටියවත් ජනාධිපතිවරයාවත් නෙමෙයි. මේ රටේ කොළඹ වරාය මේ රටේ අනාගත පරම්පරාවට තියෙන්න ඕන කියලා විශ්වාස කරපු. ඒ නිසා තමන්ගේ රැකියාව පැත්තකින් තියලා තමන්ගේ ජීවිත අවදානම් පැත්තකින් තියලා සටන් කරපු වෘත්තීය සමිති ව්‍යාපාර ඒ වගේම දේශමාමක ජනතාව වරාය සුරකීමේ ව්‍යාපාරය ඒකට සහාය දුන්නු. ඊටසිතින්ම කැමැත්තෙන්ම හෘදයාංගම සහාය දුන්නු මාධ්‍ය ආයතන තිබුණා. සමාජ ජාල ආයතන තිබුණා. සමාජ ජාල ක්‍රියාකාරකීන් හිටියා. දේශපාලන ව්‍යාපාර හිටියා. අන්නේ සියලු දෙනාගේම අවංක උත්සාහයක කැපකිරීමක ප්‍රතිඵලයක් හැටියට නැගෙනහිර ජැටි අපි ආරක්ෂා කරගෙන තියෙනවා. විකුණන්න ගියපු ජැටි ආරක්ෂා කරගෙන තියෙනවා. ඒකෙන් ඔප්පු කරලා තියෙන දෙයක් තියෙනවා. ආණ්ඩුව ලෑස්ති වෙනවා නම් හෙට දවසේදී කංකසන්තුරේ වරාය වෙන්න පුළුවන්, පලාලි ගුවන්තොටුපොළ වෙන්න පුළුවන්, මත්තල ගුවන්තොටුපොළ වෙන්න පුළුවන්, බටහිර ජැටිය වෙන්න පුළුවන්, වනාන්තර ටික වෙන්න පුළුවන්, ගොවිබිම් ටික වෙන්න පුළුවන්. අපේ රටේ ජනතාවගේ ඊළඟ පරම්පරාවේ ජාතික සම්පත්, වස්තුව, දේපල ආණ්ඩුවේ පෞද්ගලික බූදලයක් හැටියට හිතලා පෞද්ගලික දේවල් හැටියට හිතලා විකුණන්න උත්සාහ කරනවා නම් ඒක පරාජය කරන්න පුළුවන් කියන එක තමයි මේ ඔප්පු කරලා තියෙන්නේ. දැන් අවධානය ව්‍යාපාරික පුවත් කිහිපයක් වෙත.
ජීවිතය සුරකින සොබාදහම රැකගමුමයින් ඊබෝනි හෝල්ටිංස් ආයතනයේ මූලිකත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අවට පරිසරය හරිත උද්‍යානයක් බවට පත් කිරීම සඳහා වන වැඩසටහනේ මූලික අධීර පසුගියදා මෙලෙස ආරම්භ වුණා. ශ්‍රී ලංකාව යළිත් වරක් සංචාරකයන්ට විවෘත කිරීමත් සමග ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන් සඳහා රක්ෂණාභරණයක් සැලසීමට රක්ෂණ සැපයුම්කරු ලෙස පීපල්ස් ඉන්ෂුරන්ස් ආයතනය ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය සමග ගිවිසුමකට පසුගියදා එළඹුණා. මෙහිදී සංචාරකයෙකුට COVID-19 ආසාදනය වුවහොත් හෝ ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාල සීමාව තුළ ආසාදිත රෝගියෙකු සමග සමීප සම්බන්ධතාවයක් ඇති වුවහොත් COVID-19 පැතිරීම වළක්වා රෝහල්ගත කිරීම, නිරෝධායනය, හෝටල් ගාස්තු සහ ක්‍රියාපටිපාටිය සඳහා වන වියදම් මෙම රක්ෂණාභරණය මගින් ආවරණය කරනු ලබනවා. කොරෝනා උවතුරු මැඩපැවැත්වීමෙන් අනතුරුව ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන ආර්යකිරි දඹදිව වන්දනා වැඩසටහන සඳහා 2001 වසරට තෝරාගත් 48 දෙනෙකුට මුදලින් රුපියල් ලක්ෂ 60ක් පිරිනැමීමට සැලසුම් යොදා තිබෙනවා. එලෙස 2021 වසරේ දුරුතු පොහෝ දින එක් පවුලකට රුපියල් 2,20,000 බැගින් රුපියල් 14,30,000ක මුදලක් දිනාගත් සදහැවතුන් වෙත ආර්යකිරි සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන් එම මුදල් පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කළා. ක්‍රීඩා පොතක් වෙතයි අවධානය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශන කමිටුවක් පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කර තිබෙනවා. එලෙස පත් කළ කමිටුවේ සමාජිකයින් වන්නේ අරවින්දද සිල්වා, රොෂාන් මහානාම, මුත්තయ్య මුරලිදරන් හා කුමාර් සංගක්කාර යන මහත්වරුන්. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අද මෙම කමිටුව පත් කරනු ලැබූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. රාත්‍රී 9:35ට යලිත් හමු වෙමු රාත්‍රියේ පුවත් තුලින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.